ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව. කොළඹ සහ ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදකලාවෙන් ඉවතට. දෙවැනි රැල්ලේ කොවිඩ් පොකුර 41,000 සීමාව ඉක්මවයි. යුක්‍රේන සංචාරකින් රැගෙන ගිය සෆාරි රියදුරන් නිරෝධායනයට. සෆාරි ගිහිල්ලා ආවට පස්සේ තමයි මේ දැනුවත් කරන්නේ මේ දවස් 14ට අපි යමුනේ කියලා අපිට හාම කමිටියක් දන්නේ නැහැ. සේනා මිරිස් වගාවටත් පැතිරෙයි. රුවන්ඩා විශේෂඥයින් නිර්දේශ කළ කෘමිනාශකය පරිසරයට අහිතකර බව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කියයි. CIA අනාවරණයෙන් පසු තිස්ස මහාරාමේ ව්‍යාජ පිළිකා විදදුරාට වැඩ වරදී. ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද කොමසාරිස් අවසරයක් නැතුව බෙහෙත් කිරීම සපුරා තහන්. එමුණොත් නොදන්නා අත්අඩංගුවට ගන්නවා. වර්ල්පූල් හඳුන්වා දෙන එන්ටෙලිෆ්‍රෙෂ් මාතලියේ අලුත්ම ශීතකරණය ඔබ වෙතට. මිලියන ගණන් තෑගි සහ රන්මාල දිනා ගන්න. ආපිකෝ සුපර් සෙන්ටර්ස් එන්න. Own a home at Central Park Jayala this season. Save up to 1 million rupees. It's the season to celebrate. කොවිඩ් ආසාදිතයින් 403 දෙනෙකු අද දිනය තුළ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 44774ක් දක්වා ඉහළ ගියා. මේ අතර මහනුවර පූජාපිටිය කොස්කොටේ ගම්මානයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 85කින් 31 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ හෙට පෙරවරු 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් එම තත්ත්වයෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි. දවසේ පුවත. හෙට පෙරවරු 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම, අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, මිරිහාන පොලිස් වසමේ දෙමළවත් යන ප්‍රදේශවලට පනවා තිබූ හුදකලා භාවය ඉවත් කර තිබෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගංගබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත මෙන්ම කිරිබත්ගොඩ පොලිස් වසමේ විලයගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත ප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්වයේද ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. මහනුවර පූජාපිටිය කොස්කොටේ ගම්මානයේ පවුල් 16කට අයත් පුද්ගලයන් 85 දෙනෙකුගේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 31 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. අද දහවල් සිට එම ප්‍රදේශයට සංචාරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. අතර දින 72ක කාලයක් තම ප්‍රදේශය හුදකලා කිරීමෙන් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු ඇති බව පවසමින් කොළඹ මාළිගාවත්ත ජාතික නිවාස සංකීර්ණයේ මහල් නිවාස වාසීන් විරෝධතාවක නිරත වුණා. අපි හොයාගෙන කන්නම් අපිට ඒකට අවස්ථාව දෙන්න. අපිට මේක පාර ඇරලා දෙන්න. දවස් 70 ලොක්ඩවුන් එකක් මෙතන වෙන්නේ. අපි අද වෙනකම් මාළිගාවත පොලිසියටවත් වාසයටවත් කිසිම කරදරයක් කරන්නේ නැතුව අපේ ජනතාව හරිම නියතමානීව ජීවත් වුණා. නමුත් මෙතනින් එහාට හරි අමාරුයි. මොකද 5000න් ජීවත් වෙන්න හරිම අමාරුයි. අපිට මේ කැරිය නම් අපි මේකෙන් හම්බ කරගෙන කීයක් හරි කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවා. මාසෙට 40යි 20යි මාසෙට කරන්ට්. ඒත් තමයි දැන් නම් මිනිසුන්ට කන්න සල්ලි නැහැ. කරමිල කොච්චරක් තියනවද දැන් ඔතන? 40000ක් විතර ඇවිල්ලා තියෙනවා. ඔක්කොම 41යි 220 215
10න් ගෙවන්න ඔක්කොම කොහොමද ගෙවන්නේ? මේ අතර හැටන් දික්කොය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට සහ කොවිඩ් ආසාදිතව මේ වන විට ප්‍රතිකාර ලබන හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයාගේ 16 හැවිරිදි දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම පිරිසට කොවිඩ් ආසාදනය වුණේ ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආසාදිත වීමෙන් පසු ඇති වූ ව්‍යාප්තියත් සමගයි. බස්නාහිර පළාතෙන් පිටවැන පිරිස් වෙනුවෙන් මේ දක්වා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 13137කින් 103 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වෙනිදා අලුයම පැන ගිය රඳවියන් 5 දෙනා අතරින් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ කොවිඩ් වසංගතයෙන් මිදීමට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව විවිධ ඖෂධ වර්ග භාවිත කිරීමෙන් වළකින ලෙසයි. ආයුර්වේද බෙහෙතක් නම් විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය නිලධාරීවරයෙකුගේ අනුමැතියක් සහ නිර්දේශයක් සහිතවම ලබාගත යුතුයි. ලියාපදිංචියක් රහිත සමහර වෛද්‍යවරුන්ගේ කියා ගන්නා වූ පිරිස් යම් යම් දේශපාලන හෝ යම් යම් ප්‍රචාර මාර්ගයෙන් දෙන්නා වූ ඖෂධ මාෆියාවට යට වෙන්න එපා. එතනදී මුලා වෙන්න එපා. එතනදී ඔබගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඒ වගකීම රජයේ ආයුර්වේද ශාස්ත්‍රයට බාර දෙන්න. දන්නා වූ ඖෂධ හෝ අලුතෙන් එන්නා වූ ඖෂධ අරගෙන තමන්ට දැන හෝ නොදැන තියෙනා වූ බෝනෝන රෝගයක් උත්සන්න කර ගැනීම හෝ සංකූලතාවට ලක් කරගන්න එපා කියලා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මහනුවර ජාතික රෝහලේදී මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ දේහයක් දින 15ක් තිස්සේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවසනවා. ඔවුන් අද පෙරවරුවේ සිට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් ඉවත් වීමට පියවර ගත්තා. අකුරණ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් ඔහුගේ නිවැසියන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වීම සහ එය හඳුනා ගැනීමට නොපැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවයි එම වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ. මේ අතර බේරුවල ප්‍රදේශයේ මේ යන පුද්ගලයින් කොවිඩ් ආසාදිතද නැද්ද යන්න තහවුරු කිරීමකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් භූමදානය කිරීමට කටයුතු කිරීමෙන් කොවිඩ් වසංගත තත්ත්වය පාලනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. අපිට වාර්තා වෙනවා බේරුවල ප්‍රදේශයේ අවස්ථා 3ක් COVID-19 බවට තහවුරු කර නොගෙන මෘතදේහ බැහැරලීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා කියලා. මෙවැනි කටයුත්තක් කිරීම සිතාමතාම කළාද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. කෙසේ වෙතත් මේ හරහා COVID-19 පාලනය සඳහා බරපතල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඒ සම්බන්ධව රජයේ බලධාරීන් නිවැරදි විමර්ශනයක් කරලා මේකට යම් පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න. මේ අතර මුස්ලිම් මරණ ආදාහනයට විරෝධය පළ කරමින් කිලිනොච්චි පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක නිරත වුණා. COVID-19 ආසාදනය වී මේ යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය පමණක් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී. මේක මුස්ලිම් ජනතාවට විතරක් නෙවෙයි රටේ සමස්ත ජනතාවටම පොදු කරුණක්. අපි රජයෙන් ඉල්ලන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව දේහයන් භූමදානයට අවසර දෙන්න කියලා. මේ කොවිඩ් මරණ භූමදානය කිරීමට එරෙහිව සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් බොරැල්ල කනත්ත ඉදිරිපිටදී පැවැත් වූ උද්ඝෝෂණයක්. සිංහල හොයවා දෙමළ හොයවා මුස්ලිම් හොයවා මේ රටේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ආණ්ඩුව ව්‍යවස්ථාව අනුව සහජීවනයේ හැමෝටම ඉන්න පුළුවන්. එක් ජාතියකට පමණ විශේෂිත නීති සකස් කරන්න බෑ. ජාතීන් අතර විරසකයක් ඇති වෙන ආකාරයට සෞඛ්‍ය නීති සකස් වෙනවා මේ රටේ සහජීවනය කොතනද තියෙන්නේ. කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතා පවසන්නේ කොවිඩ් මරණ භූමදානය හෝ ආදාහනය යන කරුණු දෙකෙන් වඩාත් නැඹුරු විය යුතු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයට බවයි. කොවිඩ් මලසිරු ආදාහනය හෝ භූමිදානය කියන සංකල්ප දෙකෙන් වඩාත්ම අපි නැඹුරු විය යුතු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය දෙසට. ආගම කියන සංකල්පය විද්‍යාත්මක ක්‍රමවේදයට හසු නොවන කාරණාවක් නිසා රාජ්‍ය යන සංකල්පය තමයි උත්තරීතරම සංකල්පය බවට පරිවර්තනය වෙන්නේ. නිසා රාජ්‍ය විසින් විද්‍යාත්මක ක්‍රමවේදය මූලිකව ගන්නා වූ තීන්දුව తీරන අතිශය වැදගත් වෙනවා මේ සමාජයෙන් කොවිඩ් තුරන් කිරීම සඳහා. එනිසා ආගමික අර්ථයට පුළුවන්කමක් නැහැ කොවිඩ් ප්‍රශ්නය නෙමේ කිසිදු ප්‍රශ්නයක් නිවාරණය කරගන්න. මේ අතර කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. මේ පිළිබඳව අපි විවිධ කරුණු මත වාද විවාද කරගෙන අපේ සමගිය හොඳහිත නැති කර ගැනීමට වඩා එයින් මතුවන අතුරු ප්‍රශ්න ගැන බොහොම බුද්ධිමත්ව කල්පනා කරලා ඒ වගේම ඉවසීමෙන් යුක්තව කල්පනා කරලා වැඩ කළ යුතුයි කියන එකයි මා කියන්නේ. මම හිතනවා සිංහල බෞද්ධයෝ නම් කවුරුත් මේ පිළිබඳ කතාවක් නැහැ. කතෝලික ජනතාවත් මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. නමුත් අවාසනාවකට මුස්ලිම් ප්‍රජාව නැති ප්‍රශ්නයක් මතු කරගෙන ඔවුන්ට මේ භයානක වසංගතයෙන් මිය
යන මිනිසුන්ගේ බලබිලි හෝදන්නයි වලලන්නයි ඕනයි කියලා අයිතිවාසිකමක් ඉල්ලගෙන උද්ඝෝෂණය කරනවා. ඒක මහා අවාසනාවන්ත දෙයක්. අපි මේ චෝදනාව කරන්නේ රජයට මක්නිසාද මේ සමාජය තුළ මේ ප්‍රශ්නේ මේ තරම් ඇදගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රජයට ප්‍රකාශයක් කරන්නට පුළුවන්කම තියෙනවා සෞඛ්‍ය නිර්දේශ වලට අනුව පමණයි මේ කටයුත්ත කරන්නේ. අනිත් කිසි දෙයක් පිළිබඳව අපි සැලකිල්ලට ගන්නේ නැහැ කියන කාරණාව. මේ පිළිබඳව ගත යුත්තේ ජාතිවාදී අන්තවාදීන්ට යටත් වෙච්ච තීන්දුව නෙමෙයි. රජයක් හැටියට මේ සඳහා ගත යුත්තේ වෛද්‍යවරුන්ගේ නිර්දේශයි. රටේ ඉන්න ජනතාව තුළ භීතිය ඇති කරමින් දේශපාලන වශයෙන් වාසි ලබා ගන්න මේ රජය කටයුතු කරනවා කියන එක තමයි මේ පිළිබඳව අධීක්ෂණය සහ අධ්‍යයනය කරන පුද්ගලයෝ හැටියට අපිට පේන්න දකින්න තියෙන්නේ. මේකත් එක්ක යම් ආකාරයේ ජාතීන් අතර ගැටුමක් ඇති වුණොත් එහෙමනම් ඒකේ ප්‍රයෝජනය ගන්න වෙන කවුරුත් නෙමේ රජය කියන එක ඉතාමත් පැහැදිලි. මේක දේශපාලන කෝණ වලින් බලන්නවත් රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නවත් එහෙමත් නැත්නම් ආගමික කෝණ වලින් බලන්නවත් නෙමෙයි තියෙන්නේ. මේක අපේ රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා දැන්. ඒ හින්දා ඉතාමත්ම ගෞරවයෙන් අපි ඉල්ලන්නේ මේ දේශපාලඥයන්ගෙන් කරුණාකරලා දන්න දේවල් ගැන විතරක් කතා කරන්න. නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා. රටට ඒක නීතියක්. එහෙමනම් ඉතින් නීතිය කාටත් පොදු වෙනවා. කෙනෙකුට එක විදියක් තව කෙනෙකුට එක විදියක් කරන්න බෑ. අසංගත රෝගයක් ආවම සම්පූර්ණයෙන්ම බලසලා තියෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට. ඒකට ඒ අය සාකච්ඡා කරලා ගන්න තීන්දුව. ඒවට අවනත වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේවා පාලනය කරගන්න. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුටත් COVID-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ ඔවුන් සිය රට තුල කළ PCR පරීක්ෂණ වලින් සහ මෙරට ගුවන්තොටුපළේදී කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් අනතුරුවයි. මේ අතර මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයන් ප්‍රවාහනය කළ යාල වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. නියම ව්‍යාපෘතියක් ලෙසට විදේශීය සංචාරකින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් රජය හඳුන්වා දුන්නේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමේ අරමුණින්. යනුව විශේෂිත ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පසුගිය සතියේ සහ ඊයේ දිනේදී කණ්ඩායම් තුනක් ලෙස යුක්‍රේන ජාතිකින් 563 දෙනෙකු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. ලංකාවට ඇවිත් තියෙන සියලුම සංචාරකයෙක්ම යන්නේ ඩෙසිග්නේටඩ් හොටෙල්ස් වලට සියලුම සෞඛ්‍ය නීති රීති පිළිපැදගෙන. මේ සියලු සංචාරකයන් ලංකාවට පැමිණෙන ට්‍රැවල් බබල් එකක් හැටියට ගමන් කරන්නේ. ඒ කියන්නේ ලාංකිකයොත් එක්ක කිසිම අවස්ථාවක එකතු වීමක් නැති වෙන විදියට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. එලෙස මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකින් 8 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නියම ව්‍යාපෘතිය යටතේ යුක්‍රේන ජාතිකින් පිරිසක් ඊයේ යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් තිබුණා. එහිදී ඇතැම් සංචාරකින් මුව ආවරණ පවා නොමැතිව සිටින ආකාරයයි මේ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ඔවුන් ප්‍රවාහනය කළ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට රැගෙන යාමට පියවරගත් අතර රියදුරන් ඊට විරෝධය පළ කළා. කීයක් හරි කුලි වැඩක් කරලා හම්බ කරගෙන දාගල ජීවිතේට පොල්ල ටිකක් මේ ඉන්නේ. මේ පැය 3කට සුද්ධ ඇසුරු කරා කියලා අපිට දවස් 14කට යවනවා දැන්. මොකක් හරි සාධනයක් කරන් දවස් 14කට මෙතන ඉන්න බෑ. ගෙවල් වල ජීවත් වෙන්න කොහොමද? සෆාරි ගිහිල්ලා ආවට පස්සේ තමයි යුද හමුදායෙන් ඇවිල්ලා අපිව දැනුවත් කරන්නේ. මේව දවස් 14කට අපි යමුනේ කියලා. අපි හාම කප්පියක් දන්නේ නැහැ. අද දන්නවනම් අපි එන්නේ නැහැ. සුද්ධ ටික රට වටේ නැවදිනවා. අපි කොටු කරනවා. ගෙදරින් තාම දන්නේ අපි ගෙදර එන්නේ නැහැ කියලා. ප්‍රදේශයේ වාසි සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් මේක මෙහෙවන්න ගත්තා. ඔහු ස්වාධීන සිවිල් සංගමේ සභාපතිවරයා වශයෙන් ඉදිරිපත් වෙලා මේ සියලු කටයුතු ඔහු භාරයට අරගෙන ඔහුගේ රජමිතුරන්ට මේක ලබා දුන්නා. මේක කිසිම නියාමනයක් නැතුව යාලවන උද්‍යානයට මේ සංචාරයෙන් අරගෙන ගියා. සංචාරකයන්ට කිසිම මුව ආවරණයක් තිබුණේ නැහැ. අපේ රියදුරන්ටත් සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක් කරලා තිබුණ නැති නිසා ඊට මොකක්ද වුනේ? අපගේ රියදුරන් සහ ජීප් රථ දැඩි අසරණතාවයකට පත් වෙලා තියෙනවා. මේ අතර යුක්‍රේන ජාතික සංචාරකින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. දවස් 14ක් ඉන්න ඕනේ හැමෝම නිරෝධායනේ. හැබැයි මේ කට්ටිය ඉන්නේ දවස් 7යි. හැබැයි ඒ දවස් 7 ඒගොල්ලෝ බීච් එකට යනවා. ඒගොල්ලෝ තැන් වල යනවා. නැවත ජීවනෝපාය ශක්තිමත් කරන්න ටුවරිස්ට් බෝඩ් එකෙන් හදලා තිබිච්ච ඒ තාක්ෂණික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ගුලි කරලා කුණු බක්කියට විසි කරලා මේ විදියට වැඩ කරනවා නම් එහෙමනම් ඉතින් බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න බෑ. ඒකට ජනතාවට දොස් කියන්නත් එපා. ඒකට විපක්ෂයට දොස් කියන්නත් එපා. මොකද අපිටත් ඕනේ මේක පටන් ගන්න තමයි වැදගත් විදියට. කරුණා කරලා රජය විසින් සම්මත කරලා තියෙන ක්‍රමවේදයට අනුව
මේ සංචාරකයෝ ලංකාවට ගේන්න බැරි නම් ගේන්න එපා. මොකද ෆ්ලයිට් 12ක් එනවා මේ කට්ටියගෙන්. මේ ෆ්ලයිට් 12න් තාම ෆ්ලයිට් 3යි ඇවිල්ලා තියෙන්නේ. හරි. තව ෆ්ලයිට් 9ක් එන්න තියෙනවා. කරුණාකරලා ඊළඟ ෆ්ලයිට් 9වත් ශ්‍රී ලංකා ටූරිසම් එකේ සම්මත කරලා තියෙන ක්‍රමවේදයට ගේන්න කියලා. එහෙම නැත්නම් ගේන්න එපා කියලා අපි රජයට කියනවා. ඇත්තටම මේ වෙලාවේදී අපි එතරම් අවධානමක් දරාගෙන යුක්‍රේන සංචාරකයන් ගෙන්වා ගත යුතුද? සංචාරක ව්‍යාපාරේ ගොඩ ගන්න තියෙන ක්‍රමවේදය මේකද? මොකද යුක්‍රේනය කියලා කියන්නේ අධි අවදානම් රටක්. මේ වන විට යුක්‍රේනයේ ලක්ෂ 11කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් බවට වාර්තා වෙනවා. මේ අතර විදේශීය සංචාරකින්ට රට විවෘත කිරීමේ නියම ව්‍යාපෘති යටතේ මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකින් මෙරට සංචාරක කලාපවල සංචරණය කරන වේලාවන් තුළ එම ස්ථාන වෙත දේශීය සංචාරකින්ට ප්‍රවේශ වීමට ඉඩ ලබා නොදෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කරනවා. ඒ අදාළ සංචාරකින් දේශීය සංචාරකින් සමග මුසුවීම වැළැක්වීමේ අරමුණින් මෙම යුක්‍රේන ජාතිකින් හෙට සහ අනිද්දා සංචාරය කිරීමට නියමිත පොළොන්නරුව සංචාරක කලාපය හෙට පස්වරු 1න් පසු දේශීය සංචාරකින්ට විවෘත නොවන අතර අනිද්දා මධ්‍යහන 12 දක්වා සීග්‍රීය සංචාරක කලාපයද දේශීය සංචාරකින්ට විවෘත නොවනු ඇති. මීට අමතරව ඔවුන් ඉදිරි දින කිහිපය තුළ දඹුල්ල සහ මහනුවර ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතයි. මේ අතර කොවිඩ් අවදානමෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම ලෙසින් එංගලන්ත කණ්ඩායම ඔවුන්ටම වෙන් වූ විශේෂිත ගුවන් යානයකින් අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවිනට පැමිණියා. බ්‍රිතාන්‍ය තුළ නව කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන පසුබිමක මෙලෙස පැමිණි එංගලන්ත කණ්ඩායම සිය රටේදී PCR පරීක්ෂණයකට සහ අද ගුවන්තොටුපළේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකටත් මුහුණ දුන්නා. එම සියලු පරීක්ෂණවලින් කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකුට හෝ පුහුණු කාර්යමණ්ඩලයේ සමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වූ අතර ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලකට රැත්ව අනිද්දා සිට හම්බන්තොටදී සිය පුහුණු වීම ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පළමු තරඟය ආරම්භ වන්නේ එළඹෙන 14 වනදායි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ආසාදිත සේවකයාගේ ආශ්‍රිතින් හුදකලා කරමින් ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඊට අමතරව සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයන්ගෙන් ඔවුන්ට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අත්‍යවශ්‍ය කටයුතු තවදුරටත් පවත්වාගෙන යන අතර සෙසු සේවකයන්ට දැනුම් දී ඇත්තේ සිය නිවෙස්වල සිට රාජකාරී කටයුතු වල නිරත වන ලෙසටයි. මේ අතර මේ දිනවලදී ජෛව ආරක්ෂිත බුබුලකට රැත්ව පැවැත්වෙන ඔස්ට්‍රේලියා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය අතරතුර රෝහිත් ශර්මා ඇතුළුව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකින් 5 දෙනෙකු නිරෝධන නීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් ඔවුන්ව හුදකලා කරමින් නිරෝධයන්ට ලක් කරන්නට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙනවා. ඔවුන් ප්‍රඳවා ඇති ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටත පිහිටි මෙල්බර්න්හි අවන්හලක භෝජන සංග්‍රහයකට එක් වූ ඉන්දිය ක්‍රීඩකින්ගේ වීඩියෝවක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ට්විටර් ගිණුම මගින් මුදාහැරීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා. අදාළ ට්විටර් සටහනේ දැක්වුණේ එම ඉන්දිය ක්‍රීඩකින්ගේ බිල්පතද තමා ගෙවා දැමීමට කටයුතු කළ බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දිය සහ ඔස්ට්‍රේලියා බලධාරීන් විසින් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. Home Central Park China this season. Save up to 1 million rupees. It's the season to celebrate. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව තිබෙනවා. ඒ අදාළ දඬුවමට එරෙහිව උන්වහන්සේ ගොනු කර ඇති අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට යටත්වයි. 2010 ජනාධිපතිවරණ සමයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක් වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව තිබුණේ T56 ගිනිඅවි සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනා මතයි. මීට අමතරව අත්බෝම්බ 50ක් ළඟ තබාගත් බවටද උන්වහන්සේට චෝදනා එල්ල වූ නමුත් එම චෝදනාවලින් පසුව උන්වහන්සේ නිදොස් කෙරුණා. සුමන හිමියන්ට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් 2020 ජූනි 1 වෙනිදා තීන්දුව කෙරුණේ ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීමටයි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුව මත බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධව පසුව අවධානය යොමු වූ අතර මේ වන විට උන්වහන්සේට ජනාධිපති සමාව හිමිව තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කළ දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන මෙලෙස අදහස් පළ කළා.
පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දේශපාලන පරිගැනීම් වශයෙන් අසාධාරණ විදියට බොහෝ දෙනාට විරුද්ධව නඩු පවරලා ඒ අය සිරගත කරලා නොයෙක් හිරිහැර කරදර වලට මුහුණ පාන්න සැලසුවා. මේ නව රජයේ පත් කිරීම තුළින් අපේක්ෂා කරපු දෙයක් තමයි මේ අසාධාරණ පරිගැනීම් වශයෙන් ඉදිරිපත් කළ නඩු පිළිබඳ සාධාරණ යුක්ති සහගත විසඳුමක් ලබා දීලා ඒ හැම දෙනාටම රාස ලබා දීමට කටයුතු කරන්න. මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන්ගේ නඩු ටික ඉතාම වේගෙන් අහවර වුණා. හැබැයි තාමත් පෞද්ගලික යහපාලන ආණ්ඩුව කාලයේ ඒ නීති අවනීතිය කිරීම ඇතුළතදී ඒ වගේ මැදිහත්කරුවන් බවට පත් වෙලා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මේ ආණ්ඩුවේ හැසිරීම පිළිබඳ අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. දිගින් දිගටම දුමින්ද සිල්වා මහත්මයාගේ නඩුව ගැන සමාජයේ කතා බහට ලක් වෙනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳව හොයා බලන කමිටුවේදී මේ පිළිබඳව සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා. අපිට ආරංචි මේ වෙන විට ඒ පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට මේ පිළිබඳව මේ කතා බහ දිගින් දිගටම කුරුවල් වෙන්න ඉඩ දෙන්නේ නැතුව සාධාරණ විදිහට මේ දිහා බලන්න හේතු කාරණා ඕන තරම් තියෙනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව තීන්දුවක් ගන්න ඕන. කීප දෙනෙකුගේ දේවල් විතරයි දැනට නිදොස් කොට නිදහස් කරගෙන තියෙන්නේ. ඒවා ප්‍රධාන පෙළේ උදවිය ගේවා. මේ රටේ වැඩ කරපු මිනිස්සෙක් තමයි මිනිස්සු අතර ජනප්‍රියව හිටපු කෙනෙක් තමයි දුමින්ද සිල්වා කියලා කියන්නේ. ඇත්තටම නිදොස් කොට නිදහස් කළ යුතුම මිනිස්සු ඇයි අද නිදොස් කොට නිදහස් කරන්නේ නැත්තේ? දේශපාලන පරිගැනීම් සම්බන්ධව සෙවීම සඳහා පත් කරපු අමිටු වාර්තාවල පිටපත් මේ වෙද්දී සම්පූර්ණයෙන්ම එළියට ඇවිල්ලා අවසానයි. කොමිසම බොහොම පැහැදිලිව ශානි අබේසේකර, රංජන් රාමනායක ඒත් එක්කම පද්මිනී රණවක හිටපු ඉනුසුරුවරිය සම්බන්ධව තීරණයකට එළඹිලා තියෙනවා. මේ කොමිසම් සභා වාර්තාවල පැහැදිලිව සඳහන් වෙලා තියෙන කාරණා එක්ක මේ වෙද්දී හරිනම් රංජන් රාමනායකලා පද්මිනී රණවලකලා ඉන්න ඕනේ බන්ධනාගාරගත වෙලා. කොමිසම් මගින් කියලා තියෙනවා බොහොම පැහැදිලිව නීතිපතිවරයාට මේ කොමිසම් මගින් හොයාගත්ත කාරණාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරන්න කියලා. තවදුරටත් මේ කොමිසම් සභා වාර්තා හංගගෙන සෙල්ලම් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. පැහැදිලිව අපි අධිකරණයට හිස නමනවා. අපි අධිකරණයේ ලබා දෙන තීන්දුවලට නීතියට හිස නමනවා. හැබැයි දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ සිද්ධියේදී යම් වූ දේශපාලන බලපෑමක් තුළ අධිතුමාට ඇතුළට වෙලා ඉන්න සිදු වෙලා තියෙනවා. හොඳ සමාජ සේවකයෙක් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවාවක් කරපු පුජ්‍යලේ රටට අවශ්‍ය පුජ්‍යලේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ ඇතුලේ තිබීම පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණය. අන්නේ දේශපාලන කුමන්ත්‍රණය පරිදීම සඳහා එතුමා එළියට එන්න ඕන. ජනාධිපතිතුමාට අපි මතක් කරන එතුමාට සාධාරණ ඉෂ්ට විය යුතුයි කියලා. යහපාලන රජය විසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරා. දේශපාලන දඩබිම කියලා චිත්‍රපටිය. රංජන් රාමනායක තමයි මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ කටයුත්ත කරේ. මේකේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක සානි අබේසේකර. අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි තිර රචනයත් කළා තියෙන සානි අබේසේකර මහත්මයා. වෙඩි උණ්ඩේ මුලින්ම වැදුණු දුමින්ද සිල්වා මහත්මයා හිරයට යවන්න අපි අහනවා මේ රජයෙන් මේ සානි අබේසේකරලා හදපු චිත්‍රපටියේ අවසාන පිටපත කවදද එන්නේ? කොළොන්නාවේ ජනතාව වගේම කොළඹ ජනතාව බලන් ඉන්න දුමින්ද සිල්වා මහත්මයාට කවදද නිදහස ලැබෙන්නේ කියලා. මොකද ඔහු දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. අනිකුත් දේශපාලකයෝ වගේ නෙමෙයි. Signal Strong Teeth මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයේ පිළිකා සඳහා ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයා පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ හිරු CIA හරහා එම පුද්ගලයා පිළිබඳ හෙළි කළ තොරතුරු පදනම් කර ගනිමින්. දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පිළිකා සුව කරන බවට තිස්ස මහරාම දියසෑය ප්‍රදේශයේ පුද්ගලයෙකු ක්‍රියා කරන ආකාරය හිරු CIA හරහා අප පසුගිය දෙසැම්බර් 25 වනදා හෙළි කළා. රෝගියෙකුගෙන් එක් ප්‍රතිකාර අවස්ථාවක් සඳහා රුපියල් 30,000කට අධික මුදලක් අය කරමින් ඔහු මෙම ස්ථානය කලකපටන් පවත්වාගෙන ගොස් තිබුණා. හිරු CIA මේ පිළිබඳව අනාවරණ කළ සැනින් අතිවිශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් හිරු CIA තොරතුරු අංශයට ලැබුණා. එම ඇමතුම් වලින් ප්‍රකාශ වූ කරුණු අනුව මෙම ස්ථානයෙන් ප්‍රතිකාරගත් රෝගීන් බහුතරයක් පෙවන විටත් මිය ගොස් තිබෙනවා. අපගේ මෙම හෙළිදරව්වත් සමග ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමක් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය වැටලීමට කටයුතු කළා. සම්බන්ධයෙන් මාළංග ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ හෝමියෝපති එහෙම නැත්නම් වෙන වෛද්‍ය සභාවක අපිට කියනවාද මේ වගේ මම තාත්තගේ කොමනේ කරන් ආවේ මම සම්බන්ධයෙන් අපිට රිපෝට් එකක් දාගන්න වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම විසින් මෙම ස්ථානයේ තිබූ ලිපිගොනු මෙන්ම ප්‍රතිකාර කරන ස්ථානයක්ද පරීක්ෂා කළා. ඔබතුමා ප්‍රතිකාර කරන ස්ථානයක කරන්නේ? දැන් මේ දවස්වල අතන කරන්නේ. ඉතින් ඇතුළේ මොකක්ද දන්නේ නැහැ නේ. කුලි මේ කාමරේ. මෙතන තමයි දෙන්න බලන්නේ. ඔව්. මේ යන මොකද බලන්නේ? දෙදා පරීක්ෂා කරනවා. මේ වගේ නේද දෙන්න පරීක්ෂා කරනවා.
ව්‍යාජ වෛද්‍යවරයා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙන ගිය පුද්ගලයාද මෙම ස්ථානයට පැමිණ සිටි අතර හිරු CIA අනාවරණය පිළිබඳව උරණව සිටි ඔහු රාජකාරී කටයුතු වලට බාධා කිරීමටයි උත්සාහ ගත්තේ. මේ පස්සෙන් රාජකාරියක් කරන්නේ වෛද්‍ය ආචාර ධර්ම කියන එකක් තියෙනවා. ඒවත් එක්ක ආයතන පාලනය කරන්න ඕනද? එහෙම නිකන් මේ තාක්ෂණික නම් ඒවත් එක්ක බැලන්ස් කරන්න ඕනද? මොනවා දැන් අරන් යනවා නෙවෙයි. දවස් 14ක් ඇතුළේ හොඳ. දවස් 14ක් රාජකාරියට බාධා කරනවා. දැන් කරුණා කරලා අනේ මේ ඕගොල්ලෝ මේ අපිට බාධා කරන්න බෑ මේ කවුරුවත් එන්න එපා මල්ලි ඔයත් යන්නේ හැංගින්නේ. විමර්ශන වලින් අනතුරුව මෙහි සිදු කළ ප්‍රතිකාර කටයුතු සපුරා තහනම් කිරීමටයි නිලධාරීන් පියවර ගත්තේ. ක්‍රියාපදිංචියක්වත් නැතුව වෛද්‍ය සභාවට වෛද්‍ය ප්‍රතිකාර කරන්න බැහැ. අපරාධ නඩු සංග්‍රහයි වගන්ති දෙකකින් ඔබතුමාත් තරඟ කොට ගන්නවා. වසර 5ක් සහ වසර 3ක් මේ සම්බන්ධයෙන් දිගින් දිගට විමර්ශනය කරනවා. එතකන් ඔබතුමා මේ ආයතනයේ කිසිදු දෙයකින් ප්‍රතිකාර කිරීම හෝ ප්‍රතිකාර පවත්වාගෙන යාම සපුරා වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටමින් ප්‍රතිකාර කරමින් ප්‍රතිකාරින්ට අගතියටපත් කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ විමර්ශනද ආරම්භ කරා. හිරු මාධ්‍ය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේ රටේ ජනතාවගේ ඇස් ඇරවමින් දිගින් දිගටම ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපි හිරු මාධ්‍ය විද්‍යාලයට අපි විශේෂ ස්තුති පුද කරනවා. Signal strong. සේනා දනබු මර්ධනය සඳහා රුවන්ඩා විශේෂඥ කණ්ඩායමක් විසින් හඳුන්වා දී ඇති කෘමිනාශකය භෝග සඳහා හිතකර කෘමීන්ටද අහිතකර විය හැකි බව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ කෘමිනාශකය මගින් මෙරට පරිසරයටද ඍණාත්මක බලපෑම් ඇතිවිය හැකි බවයි. මේ අතර සේනා දළඹු උවදුර මේ වන විට මිරිස් වගාවටත් පැතිර ඇති බවට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. සේනා දළඹුවන් පසුගිය කන්නේ මෙන් මෙවර කන්නේදීත් මෙරට බඩිරිඟු වගාවට හානි කරන බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ රටට අනාවරණය කිරීමත් සමග බොහෝ පාර්ශ්ව මේ පිළිබඳ අවධානය යොමු කළා. සේනා දළඹු උවදුර මර්ධනය සඳහා උපදෙස් ලබා ගැනීමට රුවන්ඩා ජාතික කෘෂි විශේෂඥයින් 6 දිනකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට කැඳ වූයේ ඒ අතරතුරයි. කෙසේ වෙතත් ඔවුන් කැඳවීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා හෝ කෘෂිකර්ම නිලධාරීන් කිසිදු දැනුවත්වීමක් නොමැති බවටද මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර පළ වුණා. මේ අතර සේනා දළඹු මර්ධනය සඳහා රුවන්ඩා ජාතික විශේෂඥයින් විසින් පයිරේත්‍රම් නැමැති කෘමිනාශකය නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ කෘමිනාශකය භාවිතයට සුදුසු නොවන බවයි. පයිරේත්‍රම් නැමැති අදාළ කෘමිනාශකය 1980 අංක 33 දරන පලිබෝධනාශක පාලන පනත යටතේ නියාමනය කර ඇති සංයෝගයක්. අදාළ කෘමිනාශක භාවිතය ශ්‍රී ලංකාවේ දැඩි ලෙස සීමා කර ඇත්තේ මැසි මදුරුවන් වැනි පලිබෝධකයන්ගේ ප්‍රතිරෝධී වර්ධනයට ඉවහල් වන නිසා බවත් අදාළ ලිපියේ සඳහන්. එමෙන්ම එම කෘමිනාශකය මෙරට කෘෂිකර්මාන්තයේ ස්වභාවික බේජ පරාගණයට වැදගත් මීමැස්සන් ඇතුළු ස්වභාවික සතුන්ට අතිශයින්ම විෂ සහිත වන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. එබැවින් සේනා දළඹුවන්ට එරෙහිව පයිරේත්‍රම් භාවිතය සඳහා තීරණ ගැනීමේදී එමගින් ඇතිවන ඍණාත්මක පාරිසරික බලපෑම පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේද පෙරේරා මහතා සඳහන් කළේ සේනා දළඹු මර්ධනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ කෘමිනාශක වර්ග 5ක් මේ වන විටත් භාවිතයට ගනිමින් පවතින බවයි. නමුත් රුවන්ඩා ජාතික විශේෂඥයින් විසින් නිර්දේශ කළ පයිරේත්‍රම් කෘමිනාශකය මෙරට ජෛව විවිධත්වයට බලපෑම් ඇති කරන්නේ නම් එය භාවිතයට නොගන්නා බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් මෙරට තුළ නියාමනය කර ඇති පයිරේත්‍රම් කෘමිනාශකයට සමාන පයිරේට්‍රොයිඩ් නම් රසායනිකය වසරකට ලීටර් 8000ක් පමණ ආනයනයට අවසර ලබා දී ඇති පසුබිමක රුවන්ඩා ජාතික විශේෂඥයින් විසින් එම කෘමිනාශක ලීටර් 1000ක් මෙරටට රැගෙන විත් ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මොවුන් හඳුන්වා දුන්නු පයිරේත්‍රම් කියන කෘමිනාශකය පරිහරණය කිරීම තුළ සේනා දළඹුවා මැරෙනවා. හැබැයි අපිට ඊට පස්සේ රටක් විදිහට පරිසරයක් විදිහට සිද්ධ වෙන පාඩුව ඉතාමත්ම බරපතලයි. අපේ රටේ ඕනතරම් කෘෂි විද්‍යාඥයෝ ඉන්නැද්දි කීට විද්‍යාඥයෝ ජීව විද්‍යාඥයෝ ඉන්නැද්දි ඒගොල්ලොන්ගේ උපදෙස් වලින් තොරව මේ කරපු කටයුත්ත ඇත්තටම ඉතාමත්ම බරපතලයි. ඊළඟ ප්‍රශ්නේ තමයි තහනම් කරන ලද සීමා කරන ලද මේ කෘෂි රසායනේ මේ නිලධාරීන් ලීටර් 1000ක් කොහොමද ගෙනාවේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේ අතර මෙරට භෝග වගාවන් රසකට වින කටින සේනා දළඹුවන් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහ කිවුල ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවක් විනාශයට පත්ව ඇති ආකාරයයි මේ. පණුවගේ ලොකු විතරක් මේ අයියා. මේ
පීඩන ඉරිඟු කරලට සේනා දළඹුවා සිදු කර ඇති විනාශය හමුවේ ගොවීන් මේ වන විට කිසිවක් කර කියාගත නොහැකිව අන්ත අසරණ වී සිටිනවා. අක්කර 100ක් වගේ විනාශයි. බෙහෙත් ගහලත් පණුව ඉතින් මර්ධන කරන්න බෑ අපිට. ඉරිඟු වලට 28000ක් විතර ණය වෙලා තමයි අපි ඉරිඟු ගත්තේ. අපිට සහනාධාරකින් හරි මොනවාකින් හරි උපකාරයක් කරන්න ඉල්ලමි. මේ දුෂ්කර පළාතේ මේ ගොවිය දුක් විඳිනවා කියලා බලන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. මැතිවරණ වලට නම් දෙයනේ කියලා අපේ ගෙවල් හොයාගෙන එනවා. මේ ඉඩම ඉන්නකොත් ඉඩමටත් එනවා. රෝගයක් එල්ලා අපි අසරණ වෙලා වැටුනම කිසිම කෙනෙක් එන්නේ නැහැ. මේ අතර සේනා දළඹු ඌදුර අමුමිරිස් වගාවටත් පැතිර ඇති බවට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ හේතුවෙන් බලංගොඩ කූරගල තංජන් තන්නේ මිරිස් වගාබිම් රසක් විනාශ වී ඇති ආකාරයයි මේ. මේ ඔක්කොම මේ කොළ කාලමි. දැන් අදත් මගේ මේ මිරිස් ටිකට තෙල් ගැව්වා. ඒ පණුව තාම වඳුනේ නැහැ. බොන්චි හිටවල තියෙන. ඉතින් දැන් ඒකටත් ගියොත් එහෙම දැන් ලස්ස 4ක් විතර වියදම් කරලා තියෙන ඒටුවට. කුචිකර්මී මහත්තයාට මම කිව්වා ඇවිල්ලා බලන්න කියලා. නමුත් මහත්තයා කිව්වා මේ සේනා දළමු නෙමෙයි කියලා. අපි ලෝක නැතුව අපි වහබොන තමයි වෙන්නේ. දැන් මේ මිරිස් කිලෝ 300ක් කන්න කොටුව විනාශ වෙලා තියෙනවා. දැන් ඉරුම් කොටුවට අල්ලපු කොටුව තමයි මිරිස් කොටුව. මිරිස් කොටුව ගාවමනේ දැන් අපේ බොන්චි කොටුව. මේ කොටුවෙන් ගියහැටි එහා පැත්තේ ආයි බොන්චි කොටුව. ඉතින් යාට දෙන මහත්තයා අක්කර 50ක්. දැන් පැතිරීම වළක්වන්න දැම්ම උපදේශයක් හම්බ වෙනවා නම් කොහොම හරි කළා පාඩුව නැතුව කරගන්න පුළුවන්. සමගින් අදට සමගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තිරේ දිස්වන පරිදි හීරෝ ප්‍රවෘත්ති SMS සේවාව